නමෝ බුද්ධාය සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දිව්‍යංගි දෙහ මිරකවරණි සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දින සම්බුදු සිතක අසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ වෛද්‍ය අරුණ ප්‍රසාද් අධිකාරී, ඒ වගේම නිමාලී කුලරත්න, ධනුෂිකා නයෝමි ධර්මරත්න, ඒ අනින්ද්‍යා ශෙස්ත්‍රී දියණිය සහ ඒ ලංකාවේ මහත්මිය ඇතුළු පින්වත් පිරිස එක රාශී වෙලා තමයි අද දවසේ මේ උතුම් ධර්ම දානමය උදාර පින්කම සිද්ධ කරගන්නේ. පින්වත්නි, සතුටු වෙන්න. අපට සසර පුරාවට කරගන්න තියෙනවා නම් අග්‍ර පිනක්, අග්‍ර අනුග්‍රහයක්, අග්‍ර දායාදයක්, අග්‍ර දානයක්, අග්‍ර කතා බහක්, අග්‍ර ඇසුරක්, ශ්‍රේෂ්ඨ බවට පත් කරවන ඇසුරක් තියෙනවා නම් ඒ ධර්ම දානමය පින්කම. ශ්‍රේෂ්ඨත්වයට පත් කරවන කතා බහක් තියෙනවා නම් ඒ ධර්ම දානමය පින්කම. ශ්‍රේෂ්ඨත්වයට පත් කරවන දානයක් තියෙනවා නම් ධර්ම දානය. ශ්‍රේෂ්ඨ උදාර බවට පත් කරවන ඇසුරක් තියෙනවා නම් ඒ ධර්ම දානෙ දෙන මොහොත. ඉතින් ඒ නිසා සතුටු වෙන්න. ඔබට ඒ ශ්‍රේෂ්ඨ බවට පත් කරවන ඇසුර, ශ්‍රේෂ්ඨ බවට පත් කරවන දානෙ, අග්‍ර බවට පත් කරවන මේ කතාබහක්, ඇසුරක් මේ දෙව් මිනිස් ලෝකයාටම දෙන්න භාග්‍යයක් උදා වුණා කියලා. මේ සසර පුරා Tamanට උදාර ඇසුරක් ලබන්නට, කෙලෙස් දුරු කරවන ඇසුරක් ලබන්නට, ශ්‍රේෂ්ඨ බවට පත් කරවන දානයක් බවට පත් වෙන්නේ මේ රැස්වනු ධර්ම දානමේ උදාර පින්කම්. පින්වත්නි, දුර්ලභයි, අති දුර්ලභයි. මේ පින්කමෙන්ම තමන්ගේ ජීවිතේ නිවන් මඟ දියුණු කරගන්නට මේ පින්කම තමන්ට උපකාර කරයි පින්වත්නි. ඒ නිසා මේ ධර්ම දානමේ පින්කම ගැන හිත හිතා සතුටු වෙමින් අද දවසෙත් අපි මේ සූදානම් වෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ උදාර දසබල ඥානයක් වන සබ්බත්ගාමිනී පටිපදං යථා භූතං පජානාති කියන උදාර අවබෝධය පිළිබඳ විග්‍රහ වෙන සොඳුරු දහම් පරයයක් ශ්‍රවණය කරන්න. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ උතුම් අවබෝධය වන සබ්බත්ගාමිනී පටිපදං යථා භූතං පජානාති, සියලු ප්‍රතිපදාවන් සර්වඥනිතට ආවරණය වෙලා නැහැ පින්වත්නි, විවෘතයි ඔක්කොම. අද දවසෙත් ඔබ ශ්‍රවණය කරන්නේ මේ හිත ඇතුලේ සැඟවිලා තියෙන කෙලෙසයක් ගලවන තවත් සොඳුරු දහම් මානසිකාරයක් ඉස්මතු කරපු සුන්දර දේශනාවක්. හරි ආශ්චර්යයි පින්වත්නි. ඒ දවස්වල අපගේ සියල්ල දන්නා, සියල්ල දකින අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්වත්නි කොසබෑ නුවර ഘോഷිතාරාමේ වැඩ වාසය කළේ. එදා භාග්‍යතුන් වහන්සේ පෙරවරුවේ සිවුරු පොරවාගෙන පාත්‍රයේ සිවුරු අරගෙන කොසබෑ නුවර පිණ්ඩපාතේ වැඩම කළා. කොසබෑ නුවර පිණ්ඩපාතේ වැඩම කළ ධම් වළඳලා අවසන් වෙලා තමන් වහන්සේම සේනාසනේ හරි ආශ්චර්යයේ අස්පස් කළා. සර්වඥන් වහන්සේ පාසිවුරු අරගෙන පින්වත්නි
හුදෙකලා වීම දෙවන්නේක් නැතුව චාරිකාවේ නික්මී වදාලා. උපස්ථායක භික්ෂුවක්වත් ඇමතුවේ නෑ පින්වත්නි. පුදුම දෙයක්. භික්ෂුන්ගේට දැනුම් දීමක් කළෙත් නෑ ශාස්ත්‍රඥ වහන්සේ. ඉතින් එතකොට එක්තරා භික්ෂුවක් භාග්‍යතුන් වහන්සේ වැඩම කළ නොබෝ වේලාවකින් ආනන්දයන් වහන්සේ වෙත ආවා. ඇවිල්ලා ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට පැවසු ප්‍රිය ආයුෂ්මත් ආනන්දයනි එනු මැනව. භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේම සේනාසනයේ අස්පස් කළා. පාසිවුරු අරගෙනම හුදකලාවේ දෙවන්නේක් නැතුව චාරිකාවේ නික්මී වදාලා. උපස්ථායක භික්ෂූන් ඇමතුවෙත් නැහැ. භික්ෂුන්ගයා දැනුම් දීමක් කළෙත් නැහැ. ප්‍රියාශ්මතුනි යම් අවස්ථාවක භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේම සීනාසන අස්පස් කොට වදාලා නම් පාසිවුරු අරගෙන හුදකලාවේම දෙවන්නේක් නැතුව චාරිකාවේ නික්මී වදාලා නම් උපස්ථායක භික්ෂූන් ඇමතුවෙත් නැත්නම් භික්ෂුන්ගයාට දැනුම් දීමක් කළෙත් නැත්නම් භාග්‍යතුන් වහන්සේ හුදෙකලාවෙමයි වැඩ සිටින්නටයි ඒ කාලයේදී කැමති වෙන්නේ. අනිබුදු අවස්ථාව කවුරුව භාග්‍යතුන් වහන්සේගේ පසුපසින් ගමන් නොකළ යුතු වෙනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ පින්වත්නි දැන් අනුපිළිවෙලින් චාරිකාවේ සැරිසරලා වඩිමින් පාරිලෙය්‍යක වනයේ වෙත වැඩම කළා. පාරිලෙය්‍යක වනයේ වැඩ සිටිනවා. ඔබ අහලා තියෙ සුන්දර කතාවර පාරිලෙය්‍යක වනයේ ඇතෙක් උපස්ථාන කළා කියලා කියන සමහර මේ කාල පරිච්ඡේදය. එදා පාරිලෙය්‍යක වනයේ සුන්දර සල් රුක් සෙවණක සියල්ල දන්නානේ පින්වත්නි අපගේ සියල්ල දකින භාග්‍යතුන් වහන්සේ තනියෙන් මේ රටක් දිනන්න ආපු කුමාරයා පින්වත්නි. මේ සම්බුදු වෙලා තනියෙන් වැඩ සිටිනවා. එතකොට බොහෝ භික්ෂුන් වහන්සේලා ආනන්දයන් වහන්සේ වෙත පැමුණා. පැමිණලා ආනන්දයන් වහන්සේක සතුටු වුණා. සතුටු වෙලා පිළිසඳර කාය කතා බහ නිම කළා. එකත් පසක වාඩි වෙලා ආනන්දයන් වහන්සේට කියන ප්‍රියාවිෂ්මත් ආනන්දේනි. භාග්‍යතුන් වහන්සේ සමීපේ ධර්ම කතාවක් අහන්න ලැබීම සෑහෙන කාලයක් ගත වුණා. ඒකෝට දැන් මේ මම හිතන්නේ දැන් සාමාන්‍ය සමහර දේශනාවලදී මේ හුදකලා වෙලා මේ දවස් 15 ඉඳලා තියෙන ශාස්ත්‍රුණ තනියේ විවිධ සමාපatti වලට සමවදිමි. හරි පුදුමයි පින්වත්නි. එතකොට කියනවා දැන් සෑහෙන කාලයක් ගත වුණා දහම් කතාවක් ඇහුවේ නැහැ. ප්‍රියායුෂ්මත් ආනන්දින අපි භාග්‍යතුන් වහන්සේ සමීපේ ධර්ම කතාවක් අහන්න කැමතියි කියලා. එතකොට ආනන්දයන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලා සමග පාර්ලීක වනයේ සුන්දර සල් රුක් සෙවණි භාග්‍යතුන් වහන්සේ වැඩ සිටි තැනට පැමිණියා. පැමිණිලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. වාඩි වුණා. වාඩි වෙලා භික්ෂුන් වහන්සේට බුදුරජාණන් වහන්සේ ධර්ම කතාවෙන් කරුණු දැක්වුවා. ඊට පස්සේ සමාදන් කරවලා උනන්දු කරවලා මහා සතුටටපත් කරලා වදාලා. එතකොට පින්වත්නි මේ වෙලාවේ එක්තරා භික්ෂුවගේ සිතේ හරි පුදුමයි. දැන් බණ අහා ඉඳිද්දී මේ වගේ අදහසක් ඇති වෙනවා. අර ඔබට වගේ. ඔබටත් බණ අහනවා. අනේ අර කොහොමද දන්නේ නැහනේ. අනේ මේ කොහොමද දන්නේ නැහනේ. අනේ මේ ගැන කොහොමද දන්නේ නැහනේ හිතන්න ඕනේ. මේ අහද්දී ඒ වගේ එක භික්ෂුන් වහන්සේකට එimhe හිතුණා. මොකද්ද හිතුනේ? කතන්නකෝ ජානතු කතම් පස්සතු අනන්තරා ආසවානං කයෝ හෝති इति. කොහොමද දැන් කොයි විදියට අවබෝධ කරනකොටද කොයි විදියට දකිනකොටද මේ ජීවිතේදීම ආශ්‍රවයන් ෂේ වෙලා යන්නේ කියලා. දැන් භාග්‍යතුන් වහන්සේ ධර්මයේ කියද්දි මේක දකිනවා. හරි පුදුමයි. කොයි විදියට දන්නකොටද කොයි විදියට දකිනකොටද ආශ්‍රවයන් ෂේ වෙන්නේ කියලා දැන් භික්ෂුන් වහන්සේ නමගේ හිතේ දැන් කැරකෙනවා. රතකෝ භගවා තස්ස බික්කුණෝ චේතසා චේතෝ පරිවිතක්ක මඤ්ඤාය. භාග්‍යවතුන් වහන්සේගේ හිතින් අර භික්ෂුන් වහන්සේගේ හිත දැක්ක. ඒතර කල්පනා කරලා බලන්න පින්වත්නි. එහෙම අර අහඹු ලෙස හිටපු භික්ෂුවගේ හිතේ ඒ වගේ සිතවිල්ලක් එනකොට සර්වඥයන් වහන්සේට පේන්න. ඒතර සර්වඥයන් වහන්සේ සියලු දෙනාගේම සිත් පිරිසිඳ දැක දැක තමයි බණ කියන්නේ පින්වත්නි. නැත්තම් අර ටක් ගාලා ගෝචර වෙන්නේ නැහැ නේ පින්වත්නි. මේක පුදුම ආශ්චර්යයක්.
පුදුම ආශ්චර්යයක්. එතකොට බුදුරජාණන් දේශනා කළා. එතකොට මේ පින්වත් මහණෙනි හරි ලස්සන වචන ටිකක් දේශනා කළා. විචේසෝ දේශිතෝ භික්කවේ මයා ධම්මෝ. පින්වත් මහණෙනි මා ධර්මයේ දේශනා කළ තියෙන විමසන නුවණින් යුතුවමයි විමසලාමයි කියනවා. විචේසෝ දේශිතෝ චත්තාරෝ සතිපට්ඨාන. මා ධර්මයේ දේශනා කළ තියෙන්නේ මේ සතර සතිපට්ඨාන දේශනා කළ තියෙන නුවණින් විමසලාමයි. සතර සම්‍යක්පදාන වීර්ය දේශනා කළ තියෙන්නේ විමර්ශන නුවණින් යුතුවමයි. සතර සම්‍යක්පදාන වීර්ය දේශනා කළ තියෙන්නේ විමර්ශන නුවණින් යුතුවමයි. සතර ඉරිපාද දේශනා කළ තියෙන විමර්ශන නුවණින් යුතුවමයි. ඒ විතරක් නෙමෙයි පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංග මාර්ග මම මේ සියල්ල දේශනා කළ තියෙන්නේ විමසීම විමර්ශන නුවණින් යුතුවමයි. පින්වත් මහණනි මේ විදිහට නුවණින් විමසා ධර්මයේ කියලා තියෙද්දිත් හරි පුදුමයි කියනවා. මේ ඇතම් භික්ෂුන් වහන්සේට මේ වගේ අදහස් ඇති වෙනව නෙම. කොයි විදියට අවබෝධ කරනකොටද කොයි විදියට දකිනකොටද මේ ජීවිතයේ ආශ්‍රේෂය වෙලා යන්නේ කියලා හිතන භික්ෂුන් ඉන්නව නෙව කියලා අර භික්ෂුන් වහන්සේගේ හිත දැකලා සංඝයාට ලස්සන කරුණක් ඉදිරිපත් කළා පින්වත්නි. ඒක පුදුම සොඳුරුයිනේ. දැන් කල්පනා කරලා බලන්න දැන් ඔබ බණහා ඉන්නකොට ඔබ හිතන එකක් අපි කිව්වොත් එimhe ඩිම්බිලා යන්නේ නැද්ද නික. එතකොට පින්වත්නි බුදුරජාණන් දේශනා කළා කතංච භික්ඛවේ ඥානතෝ කතම් පස්සතෝ අනන්තර ආසවානං කයෝ හෝති. පින්වත් මහණනි කොයි විදියට අවබෝධ කරනකොටද කොයි විදියට දකිනකොටද මේ ජීවිතයේදී ආශ්‍රවයන් ඡේ වෙලා යන්නේ. ඉද භික්ඛවේ අසුතවා පුතුජනෝ අරියාණං අදස්සාවි. උන්දේකට මෙතන ලස්සන කරුණක් ඉස්මතු කරනවා පින්වත්නි. අසෘතව පුතජනි ආර්යයන් වහන්සේලා නොදකින කෙනෙක්. ආර්ය ධම්මස් අකෝවිදු ආර්ය ධර්මයට අදක්ෂ කෙනෙක්. එතකොට මොකද වෙන්නේ? බුද්ධ ආදී උතුමන් වහන්සේලාගේ ඒ වගේම බුද්ධ ආදී උතුමන් වහන්සේලා දේශනා කරන ධර්මයේ දේශනා කරන යම් පිරිසක් සිටීද? අරියාණං අදස්සාවි කියන්නේ අන්නේ උතුමේ හඳුන ගන්න දක්ෂ නැති කෙනාට කියන වචනය. අරියාණං අදස්සාවි. අරිය ධම්මස් අකෝවිදු බුද්ධ ආදී උතුමන් වහන්සේලාගේ ධර්මයේ තේරුම් ගන්න අදක්ෂ බව. ඒතර මොකද වෙන්නේ පින්වත්නි? ඒතර තමයි පුද්ගලික මතවාදවල බන කියලා අපි රැවටෙන්නේ. ආර්ය ධම්මේ අවිනීතෝ. ඒතර මොකද වෙන්නේ? අර බුද්ධ ආදී උතුමන් වහන්සේලා වදාළ බණපද තේරුම් ගන්න දක්ෂ නැත්තම් පින්වත්නි මොකද වෙන්නේ? ඒ ආර්ය ධර්මයේ හික්මින්න හිතෙන්නේ නැහැ. ඒ ආර්ය ධර්මයේ හික්මින්න හිතෙන්නේ නැහැ. සත්පුරුෂාණං අදස්සාවි සත්පුරුෂ ධම්මස් අකෝවිදෝ සත්පුරුෂ ධම්මේ අවිනීතෝ. සත්පුරුෂයන් වහන්සේලා හඳුනා ගන්න දක්ෂ නැහැ. මෙයා සත්පුරුෂයේද මෙයා අසත්පුරුෂයේද කියලා වෙන් කරගන්න බෑ යාට. ඒ ප්‍රශ්නේ තියෙන කෙනාට ඊළඟ ප්‍රශ්නේ නෝ මොකද්ද? සත්පුරුෂ ධර්මය කියලා අසත්පුරුෂ ධර්මෙට කැමැත්තක් ඇති වෙනවා. ඒතර ඒකත් එක මොකද වෙන්නේ? සත්පුරුෂ ධර්මයේ හික්මෙන්නේ නැහැ. අසත්පුරුෂ ධර්මයේ හික්මෙනවා. අද මේක ලංකාවේ පැහැදිලිවම තියෙන එකක් මේක පින්වත්. අන්න මොකද වෙන්නේ? රූපං අත්තනෝ සමනුපස්සති. ඒතර මේ අසෘතවත් පුතජන කෙනා විග්‍රහ කරපු විදිය තමයි මේ තියෙන්නේ. ඒතර යාගේ හිතේ ඇති වෙන හැඟීමක් තියෙනවා කියන කුමක්ද? මේ රූපය ආත්මයි කියලා තමයි කියන යාගේ හිතේ අදහසක් තියෙන්නේ පින්වත්. රූපය ආත්මයි කියලා. රූපය ආත්මයි කියලා කියන්නේ ඒ කියන්නේ රූපය තමන්ගේ වශයෙන් තියාගන්න පුළුවන්. අසෘතව පුතජන කෙනාගේ හිතේ තියෙන ස්වභාවයක් තමයි කොහොමද? තමන්ගේ රූපය පිළිබඳ වේවා සතර මහා ධාතුන්ගෙන් හටගත්තු ඒ රූප පිළිබඳ හිතේ ඇති වෙන හැඟීමක් කොහොමද? මෙසේ වේවා මෙසේ නොවේවා කියලා පවත්වන්න පුළුවන්. ඒකයි රූපං අත්තනෝ සමනුපස්ස. මේක හිතේ ඇති වෙන ස්වභාවයක් මේක.
යාකෝපනසා භික්කවේ සමනුපස්සනා සංකාරෝසෝ. යම් කෙනෙක් මෙන්න මේ රූපය ආත්මයක් කියලා යම් හැඟීමක් ඇති වෙනවද ඒක සංස්කාරයක් කියලා තේරුම් ගන්න ඕන කියනවා. ඒක කුමක්ද කොට හිතේ ඇතිවෙච්ච සංස්කාරයක් විතරයි. සෝපන සංකාරෝ කින් නිදානෝ කින් සමුදයෝ කින් ජාතිකෝ කින් පබෝ. පින්වත් මහණේ සංස්කාර හිතට ආවේ කුමක් නිසාද? අවිජ්ජා සම්පස්සජේන භික්කවේ වේදිතේන පුට්ටස්ස අසුතතෝ පුතුජනස්ස. uppannā tannā තතෝජෝ සෝ සංඛාර. මොකද්ද වෙන්නේ? අන්න ඒක හටගේ හිතේ ඇති වෙලා තියෙන පින්වත්නි ඇහි ස්පර්ශයෙන් සැප දුක් උපේක්ෂා විඳ විඳ වාසය කරනකොට තණ්හාවෙන් බැඳිලා ඇති වෙච්ච සංයෝජනයක් විතරයි කියනවා ඒක. හරි පුදුමයි පින්වත්නි භාගතුන් වහන්සේගේ ප්‍රඥාව නම්. පුදුම ආශ්චර්යයි. ඒතර මේ හිත ඇතුලේ රූපය පිළිබඳ ආත්මයි කියලා හටගත්තු සංස්කාරයක් තියෙන බවක් දකිනවා. ඒ සංස්කාරය අවිද්‍යාව සහගතයි. ඇහි ස්පර්ශයෙන් කනේ නාසයේ දිවේ කයේ මනස ස්පර්ශයෙන් සැප දුක් උපේක්ෂා විඳීම් ස්පර්ශ කරද්දී හිත තුළ තියෙන තණ්හාවෙන් උපද්දපු සංස්කාරයක් කියලා බුදුනෙතට පේනවා. ආශ්චර්යයි. ආශ්චර්යයි. දැන් කල්පනා කරලා බලන්න තමන්ගේ හිත දිහා දැන්. තමන්ගේ හිත දිහා තමන්ගේ රූපය පිළිබඳ ආත්මයක් කියන හැඟීම සංස්කාරේ තියෙද බලන්න. එහෙම තියෙන නිසා තමයි පින්වත් මේ රූපෙට යම් දෙයක් වෙනකොට මේ හිත කඩාගෙන වැටුණට පස්සේ ගොඩ ගන්නමාලු. ඇයි? හිතන් හිටියේ කුමක්ද? මේ රූපෙ මෙසේ වේවා මෙසේ නොවේවා කියලා පවත්වන්න පුළුවන් කියලා හිත අදහස් කරන් ඉන්නකොට හැබැයි එහෙම බැරි වෙනකොට මොකද වෙන්නේ? මේ හිත කඩාගෙන වැටෙනවා ආයෙ ගොඩ ගන්න බැරි මට්ටමට. ගොඩ ගන්න බැරි මට්ටමට කඩාගෙන වැටින්නේ ඇයි? අර සංස්කාර තුල හිත පළපදියම් වෙලා තියෙන නිසා. එතකොට බුදුරජාණන් දේශනා කරනවා ඕක ඔය විදිහට තේරුම් ගන්න කියන මේක අවිද්‍යාව සහගත ස්පර්ශයෙන් සැප දුක් උපේක්ෂා විඳිනකොට ඒව ස්පර්ශ කරගෙන වාසය කරනකොට තණ්හාවෙන් ඇතිවෙච්ච සංස්කාරයක් විතරයි මේක සත්‍යයක් නෙවෙයි. ඔහු කල්පනා කරනවා කියන ඉතිකෝ භික්කවේ සෝපි සංකාරෝ අනිච්චෝ සංකතෝ පටිසම්පන්නෝ. ශ්‍රාවකයා හිතනවා කියනවා කොහොමද? මේ සංස්කාරයත් අනිත් එකක් සකස් වෙච්ච එකක් හේතුඵල ධහමින් ඇති වුණු එකක් කියලා හිතා ඉන්න කියනවා. සාපි තණ්හා මේ ඇති සංස්කාරය හටගත්තේ කොමකින්ද? තණ්හාවෙන්. එහෙනම් මේ තණ්හාවත් අනිත්‍යයි. මේ තණ්හාවත් සකස් වෙච්ච එකක්. මේ තණ්හාවත් හේතුඵල ධහමින් නිර්මාණය වෙච්ච එකක් කියලා හිතන්න කියනවා. සාපි වේදනා අනිච්චා සංකතා පටිච්චසමුප්පන්නා. මේ තණ්හා උපදින්නේ යම් සැපක් දුකක් උපේක්ෂාවක් හේතු වුණාද ඒකත් අනිත්‍යයි සංකතයි පටිච්චසමුප්පන්නයි කියලා හිතන්න කියනවා. සෝපි පස්සෝ ඒ විදීම හට ගන්න හේතුනාද යම් ස්පර්ශයක් එක්ක ඇහැ රූප විඥාන එකතු වීම. එක්ක කනයි ශබ්ද විඥාන එකතු වෙලා. එක්ක නාසය ගඳ සුවඳ විඥාන එකතු වීමෙන් හටගත් එකක්. එහෙම නැත්නම් දිවයි රසය විඥාන එකතු වීමෙන් හටගත් එකක්. එහෙම නැත්නම් කයයි පහසයි විඥාන එකතු වීමෙන් හටගත් එකක්. එහෙම නැත්නම් මනස අරමුණේ විඥාන එකතු වීමෙන් හටගත් එකක්. මේ ස්පර්ශෙත් අනිත්‍යයි. සකස් වෙච්ච එකක්. මේකත් කුමක්ද? හේතුඵල ධර්මයෙන් ඇතිච්ච එකක් කියලා හිතන්න කියනවා. ඒ විතරක් නෙමෙයි. හරි ආශ්චර්යයි. බුදුරජාණන් දේශනා කරන ඊළඟට සාපි අවිජ්ජා. එනම් මේක යම් මේ ස්පර්ශය ඇතිුනේ යම් අවිද්‍යාවක් මත පිහිටා. අවිද්‍යාව සහගත මනසකින් ඉන්නකොට තමයි මේ සංස්කාරය උපදින්නේ. නැත්නම් විද්‍යා සහගත මනසකින් සති සම්පජාන්නිය ප්‍රඥාව උපදවාගෙන වාසය කරන කෙනෙක්ගේ හිතේ මේක උපදින්නේ නැහැ. ඒතර බලන්න මේ හරි පුදුමයි. දැන් මේ 100ට කරන්න පුළුවන් දෙපින්වත්. දැන් බලන්න විශාකාව. අපි හැමදාම ගන්න මේ මාතෘකාව විශාකාවගේ මිනිපිරිය නැති වෙලා. ඒතර අඬු කඳුලින් ආවේ හිත වෙලා ගත්තා. ඒතර විලාගෙන ආපු විශාකාවට
භාග්‍යතුන් වහන්සේ සිහිය පිහිටල දෙන්න උනා. කොහොමද මේ? මේ රූපය කියන එක නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක්ද කියන කාරණේ. සිහි කළ දීපු ගමන් මොකද උනේ? සිහි කළ දීපු ගමන් හරි. කුමක් නිසාද? සක්කාය දිට්ඨිය දුරු වෙලා තියෙන්නේ. සක්කාය දිට්ඨිය දුරු වෙලා තියෙන්නේ. නමුත් අත්වාද උපාදානෙ තාම තියෙනවා. ඒක මේ වගේ නියම් පින්වත්නි අපි දැන් යම් කිසි දෙයකට ඔන්න අපි ඇබ්බැහි වෙනවා. සමහරවිට අපි දුමු දැන් සුබ නැකත් වලට ඒවට මේවට කන්නව පුරුදුනා කියලා. සමහරවිට බණ අහදී අතහරිනවා. නමුත් සාමාන්‍ය හිතේ නිකන් ඡායාව කැරකෙන්නේ නැද්ද නිකන් අපිට මොනව වේද අරකද මේකද කියලා. දෘෂ්ටි අතහැරියට අත්වාද උපාදානෙන් හිත හොල්ලන. එහෙම එකක් තියෙනවා පින්වත්. ඒතර ඒක බලන්න හරි ආශ්චර්යයි ශාස්ත්‍රුන් වහන්සේ ගොඩගත්තා. අන්න බලන්න මේ හිතේ තියෙන හැඟීම් පින්වත්. එහෙනම් මේ අපේ හිතේ හැඟීමක් තියෙන කොහමද මේ රූපය මෙසේ වේවා මෙසේ නොවේවා කියලා පවත්වන්න පුළුවන් කියලා හැඟීමක් තියෙනවා. විඳීමටත් එහෙමයි. මේ විඳින සැප දුක් උපේක්ෂා මෙසේ වේවා මෙසේ නොවේවා කියලා පවත්වන්න පුළුවන් හැඟීමක් තියෙන එකයි විඳීම වෙනස් වෙනකොට මේ හිත තැතිගන්නේ ඒකයි. හඳුනගන්න දේවල් මෙසේ වේවා මෙසේ නොවේවා කියලා අපි හිතනවා මේ පවත්වන්න පුළුවන් කියලා ආත්මය කියලා හැඟීමක් තියෙනවා. ඒ නිසා තමයි හඳුනගන්න දේවල් වෙනස් වෙනකොට අපේ හිත කලබල වෙනවා. මේ හිතපු දේවල් පවා ආත්මය කියලා හැඟීමක් තියෙනවා. එතකොට ඒව වෙනස් වෙනකොට මොකද වෙන්නේ? අපේ හිත තැති ගන්නවා. දැනගන්න දේවල් ඒකට විඥානය ආත්මය කියලා හැඟීමක් තියෙනවා හිත ඇතුලේ. ඒතර ඒක වෙනස් වෙනකොට මොකද වෙන්නේ? අපේ හිත ගිනි ගන්නවා. සක්කාය දිට්ඨියක් විදිහට බැසගත්තු කෙනාගේ හිත ගොඩ ගන්න අමාරුයි මේක. කොච්චර කරුණු කිව්වත් වැළපි ඉන්නවා. මේ සක්කාය දිට්ඨිය දුරු වෙච්ච කෙනාගේ හිත පින්වත්නි නගා සිටවන් ලේසි. ඒකයි සතර පාය යන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ අප වෙන්නේ. අනිත් චරිත වලට සතර පාය යන්නේ කියලා අප වෙන්නේ නැත්තේ ඒකයි භාග්‍යතුන් වහන්සේ. සද්ධානුසාරී ධම්මානුසාරී ශ්‍රාවකයා ඇරෙන්නට අනිත් සියලු දෙනා මෙතෙන්ටපත් වෙන්න පුළුවන් පින්වත්. කුමක් නිසාද? මේ හිත ඇතුලේ තියෙන මේ සංඥාවේ ප්‍රශ්නේ. දෘෂ්ටියේ ප්‍රශ්නේ. ඒතර අපිට දැන් මේක භාග්‍යතුන් වහන්සේ බලන්න දැන් අපි කොහොමද බලමු දැන් මේක භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඊට පස්සේ විස්තර කරනවා ඒවම්පිකෝ භික්කවේ ඥානතෝ ඒවම් පස්සතෝ අනන්තර ආසවානං කයෝ හෝති. පින්වත් මහන්නි ඔය විදියට දන්නකොට ඔය විදියට දකින්න කෙනා මේ ජීවිතේම ආශ්‍රය ෂේ වෙලා යනවා කියනවා. එන හිතේ තියෙන ඒ ස්වභාවය ඇති වෙනකොට මෙන්න මේක තේරුම් ගැනීමේ හැකියාව මේක සංස්කාරයක්. මේ සංස්කාරය අවිද්‍යාව සහගත ස්පර්ශයෙන් විඳිද්දී තණ්හාවෙන් සකස් වෙච්ච එකක් විතරයි කියන අවබෝධය තියෙනව නම් ඒක නා සිහි කල්පනාවෙන් ඉන්නවා. ඒ අවබෝධය තුල හිත පිහිටුවාගෙන. ඒතර මොකද වෙන්නේ? සිහි කල්පනාවෙන් ඉන්නකොට අර වෙලාගත්තු හිත ටික ටික ලිහිල් වෙලා යනවා. හැබැයි අර අවබෝධ ඥානෙ උපදවාගෙන සිහි කල්පනාවෙන් ඉන්න ඕනේ. ඒතර මොකද වෙන්නේ? අර වෙලාගත්තු මනසේ තියෙන ශෝකය දුක වෙලාගත්තු එක ටික ටික තුනී වෙලා යන පටන් ගන්නවා. එහෙම නැති කෙනාට ඒ අවබෝධය ඇතිලා නැත්තම් කොහොමද කරන්න ඕන? තමන් හිතන්න මේ විදියට මේ රූපය පිළිබඳ ආත්මය කියලා හැඟීමක් හිතේ තියෙනවා නම් ආන්නේ හැඟීම අවිද්‍යාව සහගත ස්පර්ශයෙන් විදිද්දී ඇතිවෙච්ච තණ්හාවෙන් ඇතිවෙච්ච සංස්කාරයක් විතරයි. මේ සංස්කාරයත් අනිත්‍යයි සංකතයි පටිච්චසමුප්පන්නයි. මේ සංස්කාරය හටගත්තේ හිත ඇතුළේ තණ්හාව නිසා. මේ තණ්හාවත් අනිත්‍යයි සංකතයි පටිච්චසමුප්පන්නයි. ඊළඟට මේ තණ්හාව ඉපදුනේ විදීම නිසා. විදීමත් අනිත්‍යයි සංකතයි පටිච්චසමුප්පන්නයි. මේ විදීම ඇති උනේ ස්පර්ශ නිසා. ස්පර්ශෙත් අනිත්‍යයි සංකතයි පටිච්චසමුප්පන්නයි. මේ ස්පර්ශේ ඉපදුනේ කුමක් නිසාද? අවිද්‍යාව නිසා. ඒ කියන්නේ ස්පර්ශ ඉපදුනා කියන්නේ කොහොමද පින්වත්නි? ඉතින් ස්පර්ශ ඉපදුනා කියලා කියන්නේ ස්පර්ශයෙන් ඇති වෙන විඳීමට තණ්හාවෙන් උපාදානය වෙන ක්‍රියාවලිය සිදුනා කියන්නෙම අන්න ඒක අවිද්‍යාව ප්‍රත්‍යයෙන් එක සිදු වෙන්නේ. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් තමයි සිදු වෙන්නේ. අවිද්‍යාවක් විතර නැත්නම් ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒතර අවිද්‍යාව සහගත මනසින් අපි මේ ලෝකය ඇසුරු කරනකොට තමයි මේ ක්‍රියාවලිය අපේ හිත තුළ කාවදින්නේ. ඒතර මෙන්න මේ විදියට එයා මේ කල්පනා කර කර ඉන්නේ එයා පුරුදු වෙන්න ඕන පින්වත්නි. තරහක් හටගත්තත් ඕක හිතන්න පුළුවන්. ඒතකොට මේක එහෙනම්
අවිද්‍යාව සහගත ස්පර්ශයෙන් විඳිනකොට ඇතිවෙච්ච සංස්කාරයක් විතරයි. මේ සංස්කාරෙත් අනිත්‍යයි, සංකතයි, පටිච්චසමුප්පන්නයි. මේ සංස්කාරය හටගත්තේ මේ තරහ නම් වූ සංස්කාරය හටගත්තේ කුමකින්ද? තණ්හාවෙන්. ඒ තණ්හාවත් අනිත්‍යයි, සංකතයි, පටිච්චසමුප්පන්නයි. මේ තණ්හාව ඉපදුනේ විඳීමක් නිසා. විඳීමත් අනිත්‍යයි, සංකතයි, පටිච්චසමුප්පන්නයි. ඒ විඳීම හටගත්තේ අවිද්‍යාවෙන්, අවිද්‍යාවත් ස්පර්ශයෙන්. ඒකත් අනිත්‍යයි, සංකතයි, පටිච්චසමුප්පන්නයි. එහෙනම් ස්පර්ශයේ ඔස්සේ මේ ටික සිද්ධ වුණේ කුමක් නිසාද? අවිද්‍යාව සහගත ස්පර්ශයක් නිසා. ඒ නිසා මේ අවිද්‍යාවත් අනිත්‍යයි, සංකතයි, පටිච්චසමුප්පන්නයි කියලා ඔහුට එදිනෙදා ජීවිතේ හටගන්න රාගය, ද්වේෂය, මෝහය වෙන පාපී සිතිවිලි හිත දුරු කරන්න පුළුවන්. මේක සොඳුරු ලස්සන දහම් මානසිකාරයක්. ඒ දහම් මානසිකාරය මෙතකොට උපකාර කරනවා කුමක් කරන්නද? ආශ්‍රව ශේ කිරීම දක්. ඉස්සෙල්ලම දහම් මානසිකාරය උපකාර කරන්නේ සති සම්පජාන්‍ය ඇති වෙන. සති සම්පජාන්‍ය ඇති වෙච්ච කෙනාට ඊට පස්සේ මොකද වෙන්නේ? තමා විමස කාරණේ සත්‍යයක් විදිහට ප්‍රකට වෙන්න පටන් ගන්නවා. දන්නවා දකින්නවා කියන්නේ ඒකට. දන්න දකින්න කෙනාට මොකද වෙන්නේ? එතකොට යාට තියෙන්නේ හැම ප්‍රශ්නකදීම සිහියෙන් ඉඳගෙන දැන් මේක තමයි සිද්ධ වුනේ කියලා සිහියෙන් ඉන්න විතරයි තියෙන්නේ යාට. සිහියෙන් ඉන්නකොට මොකද වෙන්නේ? අර වෙලාගත්තු එක ස්වභාවය ටික ටික තමන්ගේ හිතෙන් ලිහි යන්න පටන් ගන්නවා. හරි පුදුමයි. එතකොට මේ යෝනිසෝ මුල් කාලේ යෝනිසෝ මනසිකාරයේදී මේක දුරු කරන කෙනාට පීඩාකාරී වැඩි පින්වත්. නමුත් යෝනිසෝ මනසිකාරයක් දියුණු කළ උපදවාගත්තු යම් සති සම්පජන්ණයක් තියෙනවා නම් ඒ සති සම්පජන්ණේ තියෙන කෙනාට මේක දුර වෙලා යන තියෙන පහසුයි. කුමක් නිසාද? දැන් මේක යෝනිසෝ මනසිකාරය යෙදෙන්න ඕනේ නැහැ. මේ දැන් උපදවාගත්තු සති සම්පජන්ණය තුල අර ප්‍රඥාලාභේ මෙනෙහි කිරීම විතරයි තියෙන චුට්ටක්. ඊට ඉස්සෙල්ලා මොකද වෙන්නේ? අරක යෝනිසෝ මනසිකාරය දෙන්න බහුල වශයෙන්. ඇයි අනිත් පැත්තට හරිය හිත වෙලා ගන්න හොගාලා කෑ ගහනවා. දේශින් කෑ ගහනවා. කෑ ගහද්දි මොකද වෙන්න ඕන? අපි අනිත් පැත්තට කෑ ගහන්න ඕන. නෑ මේක සංස්කාරයක්. හැබැයි සක්කාය දිට්ඨි දුරු වෙච්ච හිතේ සති සම්පජානේ දියුණු වෙච්ච හිතේ මොකද වෙන්නේ? ඊතරම් කෑ ගහන්නේ. ඔබට මතකද කියලා මිලිඳු රාජේ ප්‍රශ්න පොතේ බොහොම ලස්සනට විග්‍රහ කරලා තිබුණා. උණ පඳුරක ඔන්න මේ කෙනෙක් මුලින් කපනවා. කපලා අදින්න හදනවා. මොකද වෙන්නේ? හිමින් තමයි එන්නේ. හරි අමාරුයි අදින්න. හැබැයි මේකේ පුරුක් තියෙනවනේ පින්වත්නි ගැට තුනක් ලිහනවා කියනවා. ගැට තුනක් සුද්ධ කරනවා. එතකොට මොකද වෙන්නේ? ගැට තුනක් සුද්ධ කරලා අදිනකොට මොකද වෙන්නේ? ගැට තුනක් දක්වා හරි වේගෙන් එනවා. ඊටු ටික අමාරුයි. ඒ වගේ තමයි කියන සක්කාය දිට්ඨිය දුරු වුණාම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන දුරු වෙච්ච කෙනාට හරි ආශ්චර්යයි. ඒ දක්වා තියෙන අවබෝධය බොහොම ලස්සනට සිහි කිරීමේ හැකියාව, මෙනෙහි කිරීමේ හැකියාව, ඉපදවීමේ හැකියාව බොහොම පහසුවෙන් ඇති වෙනවා කියනවා. බොහොම පහසුවෙන් ඇති වෙනවා කියනවා. බලන්න පින්වත්නි යම් මේ බන්ධනයකින් යම් සංයෝජනයකින් හිත ගැලවුණාට පස්සේ ශ්‍රාවකයෙකුට කොච්චර ආශ්චර්යසිල්ලන්ත පින්වත්නි. පුදුම ආශ්චර්යයි මේ ධර්මය නම් ආශ්චර්යයි. ඒ සුන්දර සිත, ඒ මහා සැපය මේ දෙව් මිනිස් ලෝකයට මත් කළ දෙන්නේ ධර්ම දාණයෙන් පින්වත්නි. වෙන කිසි දෙයකින් ඒක කරන්න බෑ. පුදුම ආශ්චර්යයක් ඒක. ඒකයි මම කිව්වේ මේ ධර්ම දානී අසිරිය හිතනවා නම් කොච්චර දේවල් අපිට හිතන්න තියනවද? ඔය බලන්න ඔය එකක්. ඊළඟට භාගතුන දේශනා කරන හරිය ආශ්චර්යයි. නහීවකෝ රූපං අත්තතෝ සමනුපස්සති. අපිචකෝ රූපවන්තං වාත්තාන සමනුපස්සති. පින්වත් මහන්නේ කෙනෙක්ගේ හිත තුළ රූපය ආත්මය වශයෙන් ගන්න ස්වභාවය නැති වෙන්න පුළුවන්. මේක නෑ ඇති වෙන්න නොවෙන්න පුළුවන් කියනවා. ඒක ප්‍රකට නැති වෙන්න පුළුවන් කියනවා. සමහර මේ රූපේ වෙනස් වෙලා යන එකක් කියලා අපි සාමාන්‍ය කීමටක් කියන්නේ. ඒක සාමාන්‍යයෙන් ඇති වෙන්න නොවෙන්න පුළුවන් කියනවා. හැබැයි මේක ඇති වෙන්න පුළුවන් කියනවා. මොකද්ද? රූපවන්තං වාත්තාන. රූපයෙන් හටගත්තු ආත්මයක් තියෙනවා කියලා කොහේ හරි හැඟීමක් තියෙන්න පුළුවන් කියනවා. සමහරට මේ හැඟීමත් එක වෙන්න පුළුවන් පින්වත්නි අපි අනේ අර වගේ කෙනෙක් වෙන්නේ නැත්තම් මේ වගේ කෙනෙක් වෙන්නේ නැත්තම් අනේ මට අසවල් තැන ඉපදිලා අසවල් විදියට ඉන්නේ නැත්තම් කියලා අපි සාමාන්‍යයෙන් හිතන්නේ කුමක් නිසාද? මේ රූපයෙන් මේ පීඩා ඉපදුනාට අර රූපේ පීඩා නෑ ඒක ස්ථිරයි කියන හැඟීමත් එක්ක වෙන්න පුළුවන් සමහර විට.
ඒකයි මේ රූපේ නැතු අර වගේ රූපයක් පතන්නේ ඒකත් එක්ක පින්වත් අපි සමහරට. අර වගේ කෙනෙක් වෙන්නේ නැත්නම් අසවල් තැන ඉපදිලා මේ වගේ ඉන්නේ නැත්නම් එහෙම පතන්නේ සමහර විට මේ රූපේ පීඩාකාරී වුණාට ඒවා පීඩාකාරී නෑ කියන හැඟීමත් එක්ක. ඒ කියන්නේ අපේ හිතේ කොනක තියෙන්නේ මොකක්ද එන? එන සතර මහා ධාතුන්ගෙන් හටගත්තු ආත්මයක් මේ කොහේ හරි තැනක තියෙනවා. දැන් බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයෝ හිතන් ඉන්නේ ඒකනේ. බ්‍රහ්ම ලෝකේ දැන් බ්‍රහ්මයෝ හරි පුදුමයි පින්වත් දැන් මේ මනුස්ස ලෝකේ මේ හැමතැනම දකින්නවා. දැක්කට බ්‍රහ්මයෝ හිතන් ඉන්නේ මොකද්ද? මෙතන තමයි ස්ථිර තැන. මෙතන තමයි නිත්‍ය තැන. මෙතන තමයි සදාකාලික තැන. දැන් මේගොල්ලන්ගේ ඒ හිතේ හැඟීම් තියෙනවා එතකොට. ඉතින් හැම කෙනාටම හැඟීමක් තියෙන කොහොමද? එතකොට එන මෙතන නැතුණට අතන තියෙන්න පුළුවන්. ඒ කියන්නේ එකකින් අදහස් වෙන්නේ කොහොමද එන? සතර මහා ධාතුන්ගෙන් හටගත්තු ස්ථිර තැනක් තියෙනවා. ඒකයි දැන් ඔය සමහර යම් ආගම් නිර්මාණය වෙන්නේ මේ අදහස් එක්ක වෙන්න පුළුවන්. ਸਰවබලධාරී කෙනෙක් ඉන්නවා. ਸਰවබලධාරී දෙවියෙක් ඉන්නවා. ඒතර ඒ දෙවියට යාඥා කළ එයා ගාවට ගියාට පස්සේ ප්‍රශ්න ටික ඉවරයි. අපිත් එතකොට එයා විසින් ටැග් ගන්නයි කියලා හිතනවා සමහරට. ඒතකොට ඒ කෙනා කවුරු කියලාද හිතාගෙන ඉන්නේ? එන සතර මේ ආත්මයක්. හරි පුදුමයි පින්වත් මේ හිතේ ස්වභාවය. බුදුරජාණන් දේශනා කරන ආශ්චර්යයි කොච්චර සිවුම්ද පින්වත්නි ශාස්ත්‍රුන් වහන්සේගේ මේ නිත මෙවන් ආශ්චර්ය නිතකට පින්වත්නි පහදින්න බැරි නම් පුතඥකම්මයි. එවන් ආශ්චර්ය සම්මුදු සිතකට පහදින්න බැරි නම් සරණ යන්න බැරි නම් පුතඥකම්මයි. මෙච්චර සුන්දර අවබෝධයක් මෙච්චර සිවුම් දේවල් සිතක් තුල සැඟවිලා තියෙනවා කියලා ඒ සැඟවිච්ච දේත් මෙහිමයි හටගන්නේ මෙහිමයි දුරු වෙන්නේ කියලා දකිනවා කියන්නේ පුදුම අසිරිමත් පින්වත් මේ ශ්‍රී සම්බුද්ධත්වය. පුදුම අසිරිමත් ශ්‍රී සම්බුද්ධත්වය. දෙවිනි ශ්ලෝකයට එකම පිළිසරණ ඒ ශාස්ත්‍රුන් වහන්සේමයි පින්වත්නි. බුදුරජාණන් දේශනා කරනවා පින්වත් මහන්නි මේ විදියට හිතන කෙනාට හිතන්න කියන කොහොමද? මේකත් සංස්කාරයක්. කොහොමද ඒක? මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු ආත්මයක් තියෙනවා කියලා හිතේ යම් හැඟීමක් තියෙනවා නම් කොහොමද? ඒකත් සංස්කාරයක් විතරයි. ඒ සංස්කාරය හටගත්තේ කොහොමද? අවිද්‍යාව සහගත ස්පර්ශයෙන් හටගත් සංස්කාරයක්. අවිද්‍යාව සහගත ස්පර්ශයෙන් විඳිමින් අපේ ජීවිතය ගත කරනෝනේ අපි. ඒ ස්පර්ශ කර විඳ ඉන්නකොට තණ්හාවෙන් ටික ඩිංග පෝෂණය වෙවි හටගත් සංස්කාරයක් විතරයි ඒක. ඒ නිසා බුදුරජාණන් දේශනා කරනවා මේ සංස්කාරෙත් අනිත්‍යයි සංකතයි පටිච්චසමුප්පන්නයි කියලා දකිනවනම් ඒ සංස්කාරය හටගන්න හේතු වෙච්ච තණ්හාවත් අනිත්‍යයි සංකතයි පටිච්චසමුප්පන්නයි කියලා දකිනවනම් ඒ තණ්හාව හටගත් හේතු වෙයි විඳීමත් අනිත්‍යයි සංකතයි පටිච්චසමුප්පන්නයි කියලා දකිනවනම් ඒ විඳීම හටගත් ස්පර්ශයෙන් ස්පර්ශයත් අනිත්‍යයි සංකතයි පටිච්චසමුප්පන්නයි කියලා දකිනවනම් ඒ ස්පර්ශය හටගත්තේ අවිද්‍යාවෙන් අවිද්‍යාවත් අනිත්‍යයි සංකතයි පටිච්චසමුප්පන්නයි කියලා දකිනවනම් ඒ දැකීමෙන්මයි කියනවා මේ ජීවිතේදීම ආශ්‍රවයන්ගෙන් සියල්ලකින්ම නිදහස් වෙලා යන්නේ කියනවා. එහෙනම් බලන්න අපේ ජීවිතේ හටගන්න හිතට උපදින සෑම දෙයක්ම සංස්කාරයක් විදියට දැකලා මේ විදියට නොනේ විමස අපේ ජීවිතේ ඉන්න පුළුවන්කම තිබ්බොත් පින්වත්නි අපි ධර්මයේ අපේ ජීවිතේ ධර්ම ප්‍රතිපදාවට ධම්මානුධම්ම ප්‍රතිපදාවේ බැසගත්තු කෙනෙක් අපි. කියන ශ්‍රද්ධාව තියෙන කෙනෙක් කියලා තේරුම් ගන්න පුළුවන් තැන උතන. ඒ ශ්‍රද්ධාවන්ත කෙනාගේ ශ්‍රද්ධාවත් එක්කම කොහොමද ඇති වෙන්න ඕන? යෝනිසෝ මනසිකාර රැව් පිළිරැව් දෙන්න පටන් ගන්නවා. ඒක ශ්‍රද්ධාවෙන් කරන්නේ. මේක බැනලා ගහලා කරන්න පුළුවන් එකක් නෙමෙයි පින්වත්නි. ශ්‍රද්ධාව කියන දේ ඇති වුණා නම් ඇති වෙච්ච ශ්‍රද්ධාවෙන් යෝනිසෝ මනසිකාර හිතේ මවල දෙනවා. ඒක නිකන් මේ වගේ. යම් කාමී දෙයකට ආසාව ඇති වුණාට පස්සේ හිතේ සිතවිලි මවල දෙන්නේ නැද්ද? පටික නිමිත්තක් හිතේ ඇති වෙච්ච ගමන් දේශයට හරින් මෙහෙන් දදා මේ මවල දෙන්නේ නැද්ද අපිට? වටේ පිටේ තියෙන ඔක්කොම මතක් කරලා දෙනවනේ ඊට පස්සේ. තරහ සිතවිල්ලක් ආපු ගමන් නැද්ද බලන්න? ඒ වගේ තමයි පිටන ශ්‍රද්ධාව ඇති වුණා මවල දෙනවා හිත ඇතුලේ. යෝනිසෝ මනසිකාරේ හිත නිවන විදිහට මවල දෙන්නේ ශ්‍රද්ධාව විසින්.
ශ්‍රද්ධාව විසින්. අන්න ඒකයි මේ ජීවිතේදී මේ සද්ධර්ම ශ්‍රවණය කර ශ්‍රද්ධා ලාභය තමයි පුළුවන් තරම් උපද්දන්න ඕන. කන්නේ මාගෙන පින්වත්නි ඒ නිසා පුළුවන් තරම් මරණ මංචකයේ වෙනකම් මේ බණ අහන එකට තියෙන කැමැත්ත, ධර්මයේ කියවනකට තියෙන කැමැත්ත තමයි පුළුවන් තරම් සීල සම්පත්තිය පිළිලා තියාගන්න ඕන ලොකුම දෙයක් ඒක අපේ ජීවිතේ. ධර්මයේ කියවන්නයි, ධර්මයේ අහන්නයි මේ අවසන් නොවන ආසාවකින් මේ ඉඳගෙන මැරෙන්න ඕන. අන්නේ ශ්‍රද්ධාව ඊළඟ ජීවිතයේ ඔබේ හිතේ යෝනිසෝ මනසිකාරය උපද්දයි. ඒ ශ්‍රද්ධාව ඔබේ හිතේ යෝනිසෝ මනසිකාරය උපද්දයි. ඊළඟ බුදුරජාණන් දේශනා කළා පින්වත් මහණෙනි, ওই විදිහටම කෙනෙක්ගේ හිත තුළ දැන් මේ රූපයාත්ම වශයෙන් නොගන්න පුළුවන් කියනවා. ඊළඟට රූපයෙන් හටගත්තු ආත්මයක් තියෙනවා කියලත් නොදකින්න පුළුවන් කියනවා. හැබැයි ඔහුගේ හිතේ ඇති වෙන්න පුළුවන් කියන මෙහෙම එකක් කොහොමද? ආත්මය තුල රූපයක් තියෙන බවට මුලාවෙන් සලකයි. ඒතර ඔහුගේ හිතේ ඇඟීමක් තියෙනවා කොහොමද? ආත්මයක් තියෙනවා. ඒ ආත්මෙට යටත් වෙලා තමයි මේ රූපේ පවතින්නේ. සමහරට ඒකත් එක්ක වෙන්න පුළුවන් අපිට මෙහෙම අදහස් ඇති වෙන්නේ. ਸਰව බලධාරී කෙනෙක් ඉන්නවා. එයාගේ යටතේ තමයි මේක තියෙන්නේ. ඒ නිසා හැමතිස්සෙම මේ සතර මහා ධාතු හතර හොඳට තියාගන්න නම් අර කෙනා සතුටු කරවන්න ඕන හැමතිස්සෙම. සමහරට ඒ හැඟීමත් එක්ක වෙන්න පුළුවන්. ස්ථිර කෙනෙක් ඉන්නවා, එයා සතුටු කරවන්න ඕන. එයා සතුටු කරනකොට මේ රූපේ හොඳට තියේවි. එතන මොකද වෙන්නේ? අරයා සතුටු කරන්න හැමතිස්සෙම මහන්සි ගන්නවා. ආත්මයක් තියෙනවා. එතන මේ ආත්මය තුල තමයි රූපේ තියෙන්නේ කියලා හැඟීමක් තියෙන පුළුවන් කියනවා. ඒකත් හිතේ හටගත්තු සංස්කාරයක් විතරයි කියනවා. එහෙම එකක් නැහැ කියනවා පින්වත් මහත්තයා. එහෙම එකක් නැහැ කියනවා. ඒ සංස්කාරත් අනිත්‍යයි, සංකතයි, පටිච්චසමුප්පන්නයි කියලා දකිනවනම් ඒ සංස්කාර හටගත්තේ කොහොමද? තණ්හාවෙන්. තණ්හාවත් අනිත්‍යයි, සංකතයි, පටිච්චසමුප්පන්නයි කියලා දකිනවනම් ඒ තණ්හාව ඉපදුනේ කොමකින්ද? එන පින්වත් මේ හිත ඇතුලේ චේතනා උපද්දන්නේ කුමකින්ද? හිත ඇතුලේ චේතනා උපද්දන්නේ තණ්හාව විසින්. එන තමන්ගේ හිතේ උපදින චේතනා උපද්දලා දෙන්නේ මවමවා දෙන්නේ තණ්හාවෙන්. හැමතිස්සෙම ඔන්න ඕකම සිහි කරන්නේ. ඕකම සිහි කරන්නේ. ඕකම සිහි කරන්නේ. තණ්හාව ඇති වෙන්නේ කොමකින්ද? යම් සැපක් විඳිනකොට හෝ වේවා, දුකක් විඳිනකොට, උපේක්ෂාවක් විඳිනකොට තණ්හාව ඇති වෙනවා. ඒතර කොමකින්ද එතකොට මේ සංස්කාර හටගන්නේ තණ්හාවෙන්. තණ්හාව උපදින්නේ කොමකින්ද? සැපයක් විඳිනකොට තණ්හාව උපදිනවා. දුකක් විඳිනකොට තණ්හාව උපදිනවා. උපේක්ෂාවක් විඳිනකොට තණ්හාවෙන් තෙත් කරපු ගමන් තමයි මේ චේතනා නිර්මාණය වෙන්නේ පින්වත්. මේක හිත දිහා හොඳට බලන් ඉන්න. හිතන්නේ එතකොට මේ විඳීමත් අනිත්‍යයි, සංකතයි, පටිච්චසමුප්පන්නයි. ඒතර විඳීම උපදින්නේ කොහොමද? ස්පර්ශයකින්මයි. මේ ස්පර්ශිත අනිත්‍යයි, සංකතයි, පටිච්චසමුප්පන්නයි. මේ ස්පර්ශය උපදින්නේ කොහොමද? අවිද්‍යාවෙන් තමයි මේ ඔක්කොම ටික දාමයේ සකස් වෙලා එන්නේ. ඉතින් අවිද්‍යා සහගත ස්පර්ශයක් නිසා තමයි ඒ විඳීමෙන් තණ්හාව ඉපදිලා තණ්හාවෙන් සංස්කාර උපද්දලා දෙන්නේ. ඒ ස්පර්ශය අවිද්‍යා සහගත නිසා. ඒ නිසා මේ අවිද්‍යාවත් අනිත්‍යයි, සංකතයි, පටිච්චසමුප්පන්නයි කියලා දකිනවනම් ආන් ඒ කිනාගේ තමයි කියනවා ආශ්‍රව මේ ජීවිතේ ඡය වෙලා යන්නේ. කොච්චර දැක්මක් තවක් විදියට කියනවනම් පිරිසිදු වෙන්න ඕනද? මේ තව කෙනෙක්ගේ හිතේ මේ විදර්ශනාවට ගන්න පුළුවන් ක්‍රමවේදයක් මේක. දැන් අපි විවිධ පරයයන්ගෙන් කියලා දෙනවා. තමන්ගේ හිතට ගැළපෙන යන පරයය තුළ තමන් නිතර වාසය කරන්න පින්වත්නි. මේක එකක් තුල වාසය කරන්න යෝන බහුල වශයෙන්. ඊට අමතර පුළුවන් තරම් දහම් දැනුම දියුණු කරන්න භාග්‍යතුන් වහන්සේ ගැන විශ්මිත අවබෝධය පිළිබඳ ශ්‍රද්ධාව ඉපදවීම පිණිස. ඊළඟ දේශනා කරන බුදුරජාණන් වහන්සේ පින්වත් මහණෙනි කෙනෙකුට හිතෙන්න පුළුවන් කියන්නේ එතකොට මේ අරූපේ ආත්මය කියලා හැඟීමක් නැති වෙන්න පුළුවන් කියන එයාගේ හිතේ. මේ රූපෙන් හටගත්තු ආත්මයක් තියෙනවා කියලා හැඟීම නැති වෙන්නත් පුළුවන් කියනවා. ආත්මය තුල රූපයක් තියෙනවා කියලා හැඟීම නැති වෙන්නත් පුළුවන් කියනවා. හැබැයි රූපය තුල ආත්මයක් තියෙනවා කියලා හැඟීමක් ඇති වෙන්න පුළුවන් කියන හිත ඇතුලේ. බුදුරජාණන් වහන්සේ කාලේ මට මතක හැටියට එක දේශනාවක් දෙන සාහිත්‍ය කියන භික්ෂුවට ඔහොම සිතවිල්ලක් ඇති වුණා. මේ ශාසනය පැවිදි වෙච්ච කෙනාට.
දැන් එයා විඥානය කියලා එකක් අහලා තියෙනවා. සිත කියලා එකක් අහලා තියෙනවා. මනස කියලා එකක් අහලා තියෙනවා. එයා වර්ධව ගත්තා. මොකද්ද? එහෙනම් මේ සතර මහා ධාතුගෙන් හටගත්තු මේ රූපය තුල මේක බැසගෙන තියෙනවායි. මොකද මේ විඥානය කියලා එකක්. එහෙනම් විඥානේ තමයි මේ කය අතහැරලා තවත් තැනක් එකක් තව අල්ලලා එතනින් අතහැරලා තවත් එකක් අල්ලලා මේ සසරින් සසරට යන්නේ. අන්න එහෙනම් මේක තමයි එහෙනම් කියලා ඔන්න ගත්ත ඔළුවට වැරදි අදහසක්. බුදුරජාණන් වහන්සේ භික්ෂුවට එන්න කිව්වා. ඇත්තටම මෙහෙම කතාවක් කියනවා කියන්නේ එහෙම ස්වාමීනි මේ සැප දුක් විඳ විඳ මේ තියෙන එක තමයි කිව්වා. හිස් පුරුෂය මං එහෙමයක් කියලා දෙයිද කියලා ඇහුවා. හිස් පුරුෂය මං කියලා තියෙන විඥානේ අනිත්‍ය දෙයක් කියලා නේද? සකස් වෙච්ච දෙයක් කියලා නේද? හේතුන්ගෙන් ඇති වෙච්ච දෙයක් කියලා නේද මං කියලා තියෙන්නේ. ඊට පස්සේ කෙනෙක් කොහොමද හිතේ ඇතිවෙන්න පුළුවන් කාරණේ හරි පුදුමයි. ඒකට දැන් බලන්න මේ සාති භික්ෂුවට මෙහෙම අදහසක් ඇති වුණා. දැන් සාසනේ පැවිදි වෙච්ච කෙනෙකුටත් ඇති වුණා නම් මෙච්චර බණ අහද්දී. දැන් අපේ සමහර මිනිස්සු සමහර මේ කොල්ල කුරුට්ට පොව අහන ප්‍රශ්නයක් ඕක. ස්වාමීන් වහන්සේ මේ සිත කියලා එකක් තියෙනවා නම් මනස කියලා එකක් තියෙනවා නම් විඥාන කියලා එකක් තියෙනවා නම් එහෙනම් මේක නේද මේ කය අතහැරලා තව තැනකට ගිහින් ඊතනින් අතහැරලා එන මේ ස්ථිර එකක් තියෙනව නෙමෙයි. බුදුරජාණන් දේශනා කළේ කොහොමද? ඒකත් යම් හේතුවකින් පවතින්නේ. ඒ හේතුව නිරුද්ධ වුණාට පස්සේ ඒ විඥානේ මොකද වෙන්නේ? පහන් සිලක් නිවිල යනවා වගේ නිවිල යනවා කියලා. හරි ආශ්චර්යයි පින්වත්නි. බුදු කෙනෙක් කැරෙන්නට මේ ප්‍රශ්න තුල අහෝ හිතා ගන්න බෑ පින්වත්නි. බලන්නතර මේ විඥානේ කියන දේ නිට්ටය වුණා නම් සිත කියන එක නිට්ටය වුණා නම් එහෙනම් අපේ හිතවල ඇති වෙන පින්වත් ද්වේෂය විතරයි එන. සිත අනිත්‍ය නිසා තමයි මොකද වෙන්නේ? විතක ද්වේෂය, විතක රාගය, විතක මෝහය. විනාශ වෙන්නේ ඇයි? විනාශ වෙන නිසා. හේතුඵල ධර්මකින් තියෙන නිසා. හේතුව වෙනස් වෙනකොට සිත වෙනස් වෙනවා. මේක හඳුන ගන්නයි චිත්තානුපස්සනාව තියෙන්නේ. එහෙනම් මේ හේතුකින් පවතින නිසා වෙනස් වීමක් කියන එකක් තියෙනවා. එහෙම වුණා නම් පින්වත්නි මේ එකම දෙයක් සැරිසරනවා නම් අපි හැමදාම ස්ත්‍රීන් කට්ටිය හැමදාම ස්ත්‍රී. පුරුෂයෝ හැමදාම පුරුෂයෝ. සත්තු හැමදාම සත්තු. එහෙම වෙන්නේ නැහැ නේ පින්වත්නි. මනුස්ස ලෝකෙ හිටපු කෙනා දිව්‍යයන් අතරට යනවා. දෙවියන් අතරට ගිහපු කෙනා පෙරේත ලෝකෙ යනවා. පෙරේත ලෝකෙ ගිහපු කට්ටිය නිරේ යනවා. ඇයි ඒ? හේතුඵල ධර්මයෙන් විඥානේ පවතින නිසා. හේතුඵල ධර්මයක් තුල විඥානේ පවතින නිසා අවිද්‍යා සහගත සංස්කාරයෙන් විඥානේ පෝෂණය වෙන නිසා තමයි මේ විඥානේ විතක පිරිමියෙක් කරන විතක කාන්තාවක් කරනවා. විතක තිරිසන් ලෝකෙ විතක පෙරේත ලෝකෙ. ඒ තැන් වලට ගිහිල්ලා වෙනස් කරනවා. හැබැයි හේතුව ඉතුරු නැතුව නිරුද්ධ කරන්න පුළුවන් බව සර්වඥනිතින් දකිනවා. උතරින්ම තේරුම් ගන්න හේතුඵල ධර්මකින් පවතින්නේ. අන්න ඒක සිහි කරන්න කියනවා. මේ රූපය තුල තියෙන මේ ස්ථිර දෙයක් නැහැ, ආත්මයක් නැහැ. ඒක සංස්කාරයක් විතරයි. මේ සංස්කාරය අනිත්‍යයි, සංකතයි, පටිච්චසමුප්පන්නයි. මේ සංස්කාරය හටගatti තෘෂ්ණාවෙන් තෘෂ්ණාවත් අනිත්‍යයි, සංකතයි, පටිච්චසමුප්පන්නයි. මේ තෘෂ්ණාව ඉපදුනේ මේ සැප දුක් උපේක්ෂා විඳිති තමයි මේකත් අනිත්‍යයි, සංකතයි, පටිච්චසමුප්පන්නයි. මේ සැප දුක් උපේක්ෂා විඳීම ඇති උනේ ස්පර්ශයක් නිසා. මේ ස්පර්ශිත අනිත්‍යයි, සංකතයි, පටිච්චසමුප්පන්නයි. මේ ස්පර්ශය ඇති උනේ කුමක් නිසාද? අවිද්‍යාව නිසා. අවිද්‍යා සහගතව තමයි අපි ඇහැයි රූපයි විඥාන එකතු වෙනකොට තමයි එතන ඇති වෙන සැපේ මුල් වෙලා තණ්හාවෙන් උපාදානයෙන් ක්‍රියාවලිය සිද්ධ වෙලා සංස්කාර හටගන්න. එනම් මේ අවිද්‍යාවත් අනිත්‍යයි, සංකතයි, පටිච්චසමුප්පන්නයි කියලා දන්නවනම් දකින්නවනම් අන්නේ කෙනාගේ මේ ජීවිතේම ආශ්‍රය වෙලා යනවා කියනවා. ওই විදිහට පින්වත් අපිට දැන් මේ දේශනාවේ සම්පූර්ණ වෙලාවනේ ඔක්කොම කියන්නේ. මම රූපයට හතර ආකාරයෙන් විස්තර කළා. රූපයකට හතර ආකාරයකින් යම් අවිද්‍යාව සහගත සංස්කාරයක් හිතේ ඇති වෙලා තියෙනවා නම් විදීම් පිළිබඳවත් ওই විදිහටම ඇති වෙලා තියෙනවා. කොහොමද? විදීම ආත්මයි කියලා සංස්කාරයක් ඇති වෙලා තියෙනවා. එහෙම නැත්නම් සංඥා හඳුන ගන්න දේවල් ආත්මයි කියලා සංස්කාරයක් ඇති වෙලා තියෙනවා. එහෙම නැත්නම් විඥාණය ආත්මයි කියලා හැඟීමක් ඇති වෙලා තියෙනවා. මේ විදිහට වේදනා, සංඥා,
සංස්කාර විඥාන පිළිබඳ ආත්මය කියලා හැඟීමක් තියෙන එක සංස්කාරයක. ඒ සංස්කාරය අනිත්‍යයි සංකතයි පටිසම්පන්නයි. මේ සංස්කාරය හටගත්තේ කොමකින්ද? තණ්හාවෙන්. තණ්හාවත් අනිත්‍යයි සංකතයි පටිසම්පන්නයි. තණ්හාව හටගත්තේ කොමකින්ද? විදීමෙන්. විදීමත් අනිත්‍යයි සංකතයි පටිසම්පන්නයි. විදීමේ තුනේ කොමකින්ද? ස්පර්ශයෙන්. ස්පර්ශෙත් අනිත්‍යයි සංකතයි පටිසම්පන්නයි. ස්පර්ශය තුනේ කොමකින්ද? අවිද්‍යාව සහගතව වාසය කරන නිසා. එහෙනම් අවිද්‍යාවත් අනිත්‍යයි සංකතයි පටිසම්පන්නයි. ඊළඟට කොහොමද? ඊළඟ පරයය ඊළඟට මේ වේදනාවෙන් හටගත්තු ආත්මයක් තියෙනවා. එහෙම නැත්නම් හඳුන ගන්න දේවල් වලින් හටගත්තු ආත්මයක් තියෙනවා. එහෙම නැත්නම් සංස්කාර වලින් හටගත්තු ආත්මයක් තියෙනවා. එහෙම නැත්නම් විඥාණයෙන් හටගත්තු ආත්මයක් තියෙනවා. ඊළඟ ක්‍රමය මොකද්ද? ඊළඟ තමයි ආත්මයක් තියෙනවා. ඒ ආත්මය තුළ තමයි විදීම පවතින්නේ, හඳුනා ගැනීම පවතින්නේ, සංස්කාර පවතින්නේ, විඥාන පවතින්නේ. ඊළඟ පරයය ඊළඟ තමයි වේදනාව තුළ ආත්මයක් තියෙනවා. හඳුනා ගන්න දේවල් තුළ ආත්මයක් තියෙනවා. එහෙම නැත්නම් සංස්කාර තුළ ආත්මයක් තියෙනවා. එහෙම නැත්නම් විඥානය තුළ ආත්මයක් තියෙනවා කියන හැඟීම. මේක බොහෝ විස්තර කරන්න ගියොත් එහෙම පින්වත්නි අපිට පැය ගාණක් ඕන බොහෝ කාරණා එළියට ගන්න පුළුවනි. නමුත් අපේ කාල වේලාවත් එක්ක බොහොම පුංචි කාල වේලාවක් තියෙනවා. ඒතර මේ විදිහට තමයි අපි මේ සංස්කාර සිහි කරන්න කියනවා. අනිත්‍ය විදිහට දන්නවනම් දකින්නවනම් ඒක හටගත් තණ්හාවෙන් කියලා තේරුම් ගන්නවනම් ඒකත් අනිත්‍ය සංකතයි පටිච්චසමුප්පන්නයි කියලා දන්නවනම් දකින්නවනම් ඒක හටගත් විඳීමකින් බව දන්නවනම් දකින්නවනම් ඒකත් අනිත්‍ය සංකතයි පටිච්චසමුප්පන්නයි කියලා දන්නවනම් දකින්නවනම් ඒක හටගත් ස්පර්ශයකින් ස්පර්ශය අනිත්‍ය සංකතයි පටිච්චසමුප්පන්නයි කියලා දන්නවනම් දකින්නවනම් ඒක හටගත්තේ අවිද්‍යාව නිසා අවිද්‍යාවත් අනිත්‍ය සංකතයි පටිච්චසමුප්පන්නයි කියලා දන්නවනම් දකින්නවනම් ආන්නේ කෙනාගේ මේ ජීවිතේ මොකද වෙන්නේ? සියලු ආශ්‍රවයන්ගෙන් හිත නිදහස් වෙලා යනවා කියනවා. පුදුම විස්මිත මේක ඉතින් මේ මම දහම් මානසිකාරය නම් පින්වත්නි ටිකක් ප්‍රඥාව තියෙන මොලේ කලඳක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ ඉතින් මේක කරන්න බෑ ලේසියෙන්. හැබැයි සාමාන්‍ය මම මේ පරයය ගත්තේ ඔබට ඔබේ ජීවිතේ හටගන්න ඒකේ ඒ ඉදිරියදා ජීවිතේදී ඔබට රූප වේදනා සංඥා සංකාර විඥාන ආත්මද මේ පතර පරයයන් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඔබට ඔබේ ජීවිතේ එදිනදා ජීවිතේ හටගන්න කෙලෙස් වලට මේ ගලපන්න පුළුවන් ඔබට. තරහට, ආසාවට, ද්වේෂයට, ඊළඟ විවිධ ඉරිසියා, ක්‍රෝධ, වෛර වෙන වෙන පාපී දේවල් හෝ උපදිනවා නම් උපදින දෙයට විදර්ශනාව මෙතනින් පටන් ගන්න පුළුවන්. කොහොමද ඒක? ඒ සියල්ලම සංස්කාර. එහෙනම් ඒ සංස්කාර දැන් බලන්න ශ්‍රද්ධාවක් ඇති වුණා කියලා හිතන්න. මේ ශ්‍රද්ධාව උනත් නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි පින්වත්නි. ශ්‍රද්ධාවත් අනිත්‍යයි. ඒතර ශ්‍රද්ධාව හටගන්නේ කොහොමද මේ? අවිද්‍යාව සහගත ස්පර්ශයෙන් හටගන්න එකක් මේ. සාමාන්‍ය සත්‍යයේ අවිද්‍යාව සහගත ස්පර්ශයෙන් හටගන්නේ. ඒතර මේක ටික ටික හිත නුවණ දියුණු වෙනකොට තමයි නුවණින් යුක්තම එතකොට මේ තමයි එයාගේ ආකාරවති ශ්‍රද්ධාව උපදින්න පටන් ගන්න. හරි පුදුමයි පින්වත්නි මේවා. හරි ආශ්චර්යයි. එතකොට පින්වත්නි බුදුරජාණන් ඊළඟ දේශනා කරන විශ්විත දෙයක්. තව ලස්සන දෙයක්. කොහොමද? බුදුරජාණන් දේශනා කරන මේ විදිහට රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන පින්වත් මහණිය ඔබට ආත්මය කියලා හිතෙන එකක් නැහැ කිව්වා. මේ පංච උපාදානස්කන්ධයෙන් හටගත්තු ආත්මයක් තියෙනවා කියලා හැඟීමක් ඇති නොවෙන්න පුළුවන් කිව්වා. ආත්මයක් තුල පවතින පංච උපාදානස්කන්ධයක් තියෙනවා කියලා හැඟීමක් ඇති නොවෙන්න පුළුවන් කිව්වා. පංච උපාදානස්කන්ධය තුල ආත්මයක් තියෙනවා කියලා හැඟීමක් ඇති නොවෙන්න පුළුවන් කිව්වා. හැබැයි ඔබට මෙහෙමයක් ඇති වෙන්න පුළුවන් කිව්වා. මොකද්ද? අපිචකෝ ඒවං දිට්ඨියෝති සෝ අත්තාසෝ ලෝකෝ සෝ පෙච්ච භවිස්සාමි නිච්චෝ දෝ සස්සතෝ අවිපරිණාම ධම්මෝති යාකෝපනසා භික්කවේ සස්සත දිට්ඨි සංකාරෝසෝ වද්දී ඒක තමයි ආත්මේ ඒක තමයි ලෝකය. ඔබට හිතෙන්න පුළුවන් කොහොමද? මෙත් කොහේ හරි තැනක් තියෙනවා. ස්ථිර සදාකාලික තැනක් තියෙනවා. කොහේ හරි ලෝකයක් තියෙනවා කොහොමද? ස්ථිර සදාකාලික තැනක් තියෙනවා. ඒමම් පරලෝදී නිට්ටි වෙනවා, ස්ථිර වෙනවා, සදාකාලික වෙනවා, නොවෙනස් ස්වභාවයට පත් වෙනවා කියලා පින්වත් මහන්නි
ඔකට කියන්නේ සාස්වත දෘෂ්ටිය කියලා. ඔහොම එකක් හිතෙන්න පුළුවන් කිව්වා. ඔහොම එකක් හිතෙන්න පුළුවන් කිව්වා. හිතේ ඇති වෙන දේවල් එතකොට. ඒතොර ඒකත් හිතන්නකො කොහමද? මේකත් හිතේ ඇති වෙච්ච සංස්කාරයක් විතරයි කියලා. ඒකත් මොකද්ද? හිතේ ඇති සංස්කාරයක් විතරයි. මේ සංස්කාරෙත් අනිත්‍යයි සංකතයි පටිච්චසමුප්පන්නයි. මේ සංස්කාරය හටගත්තේ කොහොමද? හිතේ ඉපෙද්දුවේ කවුද? තණ්හාව විසින් උපද්දන්නේ වුණා. එහෙනම් මම රහත් වුණා කියලා සංස්කාර උපද්දලා දෙන ඇති සමහර කට්ටියට. උපද්දන තණ්හාවෙන් තමයි උපද්දලා දෙන්නේ. ඒතර කෑ ගහනවා මම රහත් කියලා. මම මාර්ගඵල ලැබුවා කියලා හිතට සංස්කාර උපද්දලා දෙන්නේ නැති. කෑ ගහනවා මම මාර්ගඵල ලැබුවා කියලා. ඇසුරු කරලා බලනකොට හොයලා බලනකොට මොනවද කතා බහ වෙන්නේ? ධර්මයක් නැහැ. පුද්ගලික මතවාද. සප්තබොජ්ජංග ගැන ආර්ය අෂ්ටාංග මාර්ග එහෙම මොකක්වත් නැහැ. ඒකට ඒව සංවේදී වෙලා නැහැ. ඒ වගේ ඇති වෙච්ච එකක් නෙමෙයි ඒක. ඒගොල්ලන්ට ඇති වෙච්ච අපබ්‍රංශ කියනවා ඒකට ඒගොල්ලෝ. මාර්ගය මොකුත් නැහැ ඒක විවර වෙන්නේ. දහසරයක් කියවොත් දහසරයට 10 විදියක් කියනවා ඒකට. හරි පුදුමයි පින්වත්නි. එහෙනම් මේ තණ්හාව දැන් ලංකා භාගතුන් ලංකාවේ පුදුනා. ඕකත් තණ්හාවෙන් හටගත් සංස්කාරයක් කෙනෙක්ගේ හිතේ පින්වත්නි. සත්‍යයක් නෙමෙයි. සත්‍යයක් නෙමෙයි. එහෙනම් මේ තණ්හාවත් අනිත්‍යයි සංකතයි පටිච්චසමුප්පන්නයි. මේ තණ්හාව ඉපදුනේ කොමකින්ද? යම් සැප විඳීමක් නිසා දුක් විඳීමක් නිසා ඒක උපේක්ෂා විඳීමක් නිසා ඒ විඳීමත් අනිත්‍යයි සංකතයි පටිච්චසමුප්පන්නයි. ඒ විඳීම හටගත්තේ කොමකින්ද? ස්පර්ශයකින්. ස්පර්ශෙත් අනිත්‍යයි සංකතයි පටිච්චසමුප්පන්නයි. ඒ ස්පර්ශ හටගත්තේ කොමක නිසාද? අවිද්‍යාවෙන් තමයි. එතකොට අවිද්‍යාව සහගත ස්පර්ශ විඳිද්දි තමයි තණ්හාවෙන් උපාදාන වෙලා ওই සංස්කාර හිතේ පළපදියක් උනේ. ඊට බුදුරජාණන් දේශනා කරන ওই විදිහට පංච උපාදානස්කන්ධය පිළිබඳ ওই විදිහට හතරාකාරයෙන් වර්ධව ගන්නෙත් නෑ කියනවා. සාස්ත්‍ර දෘෂ්ටි ඇති වෙන්නෙත් නෑ කියනවා. හැබැයි ඔහුට මෙහෙමයක් ඇති වෙනවා කියන කොහොමද? නෝචස්ස නෝච මේසියා න භවිස්සාමි න භවිස්සති इति. මම හිටියේ නැත්තම් මට මොකවත් නැහැ නෙව. මා අනාගතේ නැත්තම් අනාගතේ කිසිවක් නැහැ නෙව කියලා පින්වත් මහණෙනි කොහොමද ඇති වෙන්නේ? උච්ඡේද දෘෂ්ටියක් ඇති වෙනවා කියන යාට. කියන අනාගතේ මේ සියල්ල මම මෙතනින් මැරුණට පස්සේ මේ ඔක්කොම ඉවරයි. මැරුණට පස්සේ මෙතනින් පස්සේ ඔක්කොම ඉවරයි කියලා අදහසක් එනවා කියනවා. දැන් ওই වගේ අද වර්තමානයේ සමහර අයගේ මතිමතාන්තර ඔය වගේ. මේ ඉන්නකම් හිටිය කනකම් ඉන්නකම් කෑව බිව්වා කරන දෙයක් කළා ඊට පස්සේ ඉවරයි. ඒක ඒ කට්ටියට පවට බයක් ලැජ්ජාවක් එහෙම කන්නේ මේ අම්මා මේ තාත්තා ඒ මුකුත් මේ මේ සදාචාරය සભ્યත්වයක් ආගමක් ඒ මොකක්වත් නැහැ ඒ කට්ටියට. අද එහෙම දේශපාලන මතවාද දරන කට්ටිය ඉන්න ලෝකේ. බුදුරෙන් දේශනා කරනවා ඒක දිහා දකින්න නම් මෙන්න මෙහෙම කොහමද? මරණින් පස්සේ මේ සියල්ල නැති වෙලා යනවා කියලා හිතනවා නම් ඒක සංස්කාරයක් කියලා හිතන්න කියනවා. ඒක හිතට ආපු සංස්කාරයක් විතරයි. සංස්කාරය අනිත්‍යයි සංකතයි පටිච්චසමුප්පන්නයි. ඒ සංස්කාරය හිතට මවල දෙන්නේ කවුද? තණ්හාව විසින්. තණ්හාව විසින් මවල දෙන තණ්හාවත් අනිත්‍යයි සංකතයි පටිච්චසමුප්පන්නයි. ඒ තණ්හාව හිතේ උපද්දන්නේ කොමකින්ද? සැප දුක් උපේක්ෂා කියන විදීම ඔස්සේ තමයි උපද්දපු. තණ්හාවෙන් තමයි ඒ සංස්කාරය ගතුල් කළ දුන්නේ. ඒ විදීමත් අනිත්‍යයි සංකතයි පටිච්චසමුප්පන්නයි. ඒ විදීම තුනේ කොමකින්ද? ස්පර්ශයකින්. ඒ ස්පර්ශයත් අනිත්‍යයි සංකතයි පටිච්චසමුප්පන්නයි. ඒ ස්පර්ශයේ ඔස්සේ මේ විදිද්දී මේ තණ්හාවෙන් මේ සංස්කාරය හටගත්තේ අවිද්‍යාව නිසා. ඒ අවිද්‍යාවත් අනිත්‍යයි සංකතයි පටිච්චසමුප්පන්නයි කියලා සිහික දකිනවනම් අන්නේ කිනාගේ මනාවකට ආශ්‍රය වෙලා යනවා කියනවා. ඊළඟ දේශනා කර පින්වත් මහණේ පංච උපාදානස්කන්ධය පිළිබඳව විවිධ හතරාකාරයෙන් වර්ධව ගන්නෙත් නැහැ කියනවා. සමහරට සාසර දෘෂ්ටියත් නැහැ කියනවා. උච්ඡේ දෘෂ්ටියත් නැහැ කියනවා. හැබැයි ඔහුට මොකද්ද වෙන්නේ? ඔහුට සැක ඇති වෙනවා කියනවා. මේ සද්ධර්මයේ පිළිබඳ ස්ථාවර බවට පත් වෙන්නේ නැහැ කියනවා. නිෂ්ඨාවටපත් වෙන්නේ නැහැ කියන සද්ධර්මයේ. එහෙනම් මේ සද්ධර්මයේ පිළිබඳ තමන්ගේ හිත නිෂ්ඨාවට එන්නේ නැත්තම් දැන් බලන්න තමන්ගේ හිත දිහා. තමට ඔය කියන හිතයක් නැතුව ඇති. හැබැයි සද්ධර්මයේ නිෂ්ඨාවට එන්නේ. සද්ධර්මයේ ගැන හිත සැක කරනවා. එතකොට හිතන්න කියන කොහොමද? එහෙනම් සද්ධර්මයේ පිළිබඳ නිෂ්ඨාවට මගේ හිතපත් වෙන්නේ නැත්තම් සද්ධර්මයේ සැක කරනවා නම්
තමයි එතකොට මේ සද්ධර්මයේ ගැන සිහි කර කර ඉන්න හිතෙන්නේ නැත්තේ. එහෙනම් ඒකත් සංස්කාරයක් විදිහට දකින්න කියනවා. සද්ධර්මයේ පිළිබඳ හිත නිෂ්ඨාවට එන්නේ නැත්නම් ඒ එන්නේ නැති ස්වභාවයක් නිත්‍ය ස්වභාවයක් නෙවෙයි පින්වත්. අනේ මට බෑ අයියෝ මට බෑ අයියෝ මට මොකද වෙලා තියෙන්නේ. ඒ ස්වභාවය අනිත්‍ය ස්වභාවයක්. ඒක අනිත්‍ය සංස්කාරයක් විදිහට දකින්න කියනවා. ඒ සංස්කාරෙත් අනිත්‍යයි සංකතයි පටිච්චසමුප්පන්නයි. ඒ සංස්කාරය හදලා දුන්නේ කොමකින්ද? හිතේ තියෙන තණ්හාව විසින්. ධර්මයේ ගැන සැක උපද්දනවනම් ස්ථිර බවට පත් වෙන දෙන්නේ නැත්නම් මේ තමන්ගේ හිත නිෂ්ඨාවට පත් වෙන්න දෙන්නේ නැත්නම් ධර්මයේ පිළිබඳ ඒක සංස්කාරයක්. තණ්හාවෙන් අටගත්තා. තණ්හාවත් අනිත්‍ය සංකතයි පටිච්චසමුප්පන්නයි. මේ තණ්හාව ඉපදුනේ කොමකින්ද? යම් සැප විඳිනකොට දුකක් විඳිනකොට උපේක්ෂාවක් විඳිනකොට හටගත්. එහෙනම් ඒ විඳීමත් අනිත්‍යයි සංකතයි පටිච්චසමුප්පන්නයි. ඒ විඳීම තුනේ කොමකින්ද? ස්පර්ශයකින්. ස්පර්ශෙත් අනිත්‍යයි සංකතයි පටිච්චසමුප්පන්නයි. ඒ ස්පර්ශය හටගත්තේ කොමකින්ද? අවිද්‍යාව නිසා කියලා සිහි කරන්න කියනවා. ওই විදිහට දන්නවනම් දකින්නවනම් ආන්නේ කෙනාගේ මනකට දුක්ෂය වෙලා යනවා කියනවා. පරිපූර්ණ නිර්මල විදියට සියලු ආශ්‍රවයන්ගෙන් නිදහස් කරන විදියට ආශ්චර්ය අවබෝධයක් භාගතුන් වහන්සේ තියෙනවා. ඒ සම්බුදු සිටි ආශ්චර්යගෙන සාදුකාර දෙමින් හිත පහදවගෙන පින්වත්නි. ඔබටත් මේ උතුම් ධර්ම දේශනාව සොඳුරු දහම් මානසිකාරයක් හිතේ උපද්දලා සසර දුක් දුරු කර ගැනීම පිණිසම එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දින සම්බුදු සිතක අසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ වෛද්‍ය අරුණ ප්‍රසාද් අධිකාරී, නිමාලී කුලරත්න, ධනුෂිකා නයෝමි ධර්මරත්න, ඒ අනින්ද්‍යා සේසත්‍රී දියණිය සහ ඒ ලංකාවේ මහත්මිය ඇතුළු පින්වත් පිරිස කරාචි වෙලා ඉතින් මේ රැස්වුණු උදාාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා සක්දෙවිඳුන් විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශභාර පළාත් භාර දෙවිවරු ලෝකපාලක දෙවිවරු ගෞතම බුදු සසුන හිත කැම සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. මේ ස්ථානයේ ආරක්ෂාව සපයන සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා දෙවියෝ තුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ දහම් මඟ විවර කළ දුණු ගුරු දේවයන් වහන්සේට, මහා සංඝ රත්නයට, අනගාരികා මෑණිවරුන්ට, උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අරුදිනී සුබෝධි ස්වාමීන් වහන්සේට, මහමෙවුනා මහා විහාරයේ සංඝෝපස්ථාය කට්නේරිය ධම්මදේව ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාධ්‍යාලයේ වෙනුවෙන් කැප වෙන විකාශන කටයුතු වෙනුවෙන් කැප වෙන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණය සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්තුණු උදාාර පින මීට වසර කිහිපයකට පෙර මිය පරලෝකීය දෙමව්පියන් වන ඒ ආනන්ද ධර්මසිරි පියාණන්ට, APD රොගුස් පියාණන්ට, DG ධර්මරත්න පියාණන්ට, P මාරසිංහ මෑණියන් ඇතුළු ඒ වගේම ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාාර පුණ්‍ය සම්පත්තිය වෛද්‍ය අරුණ ප්‍රසාද් අධිකාරී, නිමාලී කුලරත්න, ධනුෂිකා නයෝමි ධර්මරත්න, ඒ අනින්ද්‍යා සේසස්ත්‍රී දියණිය, ඒ ලංකාවේ මහත්මිය ඇතුළු ඒ පවුල්වල සියලු දෙනාටමත් 67 වන ජන්මදිනය යෙදුණු නිමාලී කුලරත්න පින්බර මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට,
ශ්‍රද්ධාකාරී මණ්ඩලයේ සියලු දෙනාටම ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට අපගේ පින්බර දෙමව්පියන්ටත් ඒ වගේම කොරෝනා වෛරසයෙන් පීඩා විඳින ලෝකවාසී සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.